නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා පින්වත්නි පින්වත් මහත්තයා අපි මහා චත්තාරීසක සූත්‍රය ඉගෙන ගනිමින් සිටින්නේ පහුගිය දේශනාවේදී අපි ආර්ය සම්මා සමාධියත් ඒ වගේම සම්මා දිට්ඨිය මුල් වෙලා ඊතුරු අංග කොහොමද වැඩෙන්නේ කියන කාරණියත් ඉගෙන ගත්තේ. ඉතින් භාග්‍යවතුන් දේශනා කරා සම්මා දිට්ඨිය තමයි මේකට මුල් වෙන්නේ. සම්මා දිට්ඨිය මුල් වෙන්නේ කොහොමද කියලා. සම්මා දිට්ඨිය තියෙන කෙනා මිත්‍යා දෘෂ්ටිය මේ මිත්‍යා දෘෂ්ටිය කියලා අවබෝධ කරගන්නවා. මේ සම්මා දිට්ඨිය කියලා සම්මා දිට්ඨිය අවබෝධ කරගන්නවා. ඊට උන්වහන්සේ දේශනා කරා මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. මිත්‍යා දෘෂ්ටි තමයි දානේ විපාක නැහැ, පුද පූජාවල විපාක නැහැ, සේවාවල විපාක නැහැ, කර්ම විපාකවල පින්කලොත් සැප විපාක, පවකලොත් දුක් විපාක තියෙන කියලා පිළිගන්නේ නැහැ. ඊළඟට මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, අම්මා කියලා කෙනෙක් නැහැ, තාත්තා කියලා කෙනෙක් නැහැ, ඕපපාතික සත්වයන් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළලා මෙලොවක් පරලොවක් අවබෝධ කරගෙන දේශනා කරනවා කියලා පිළිගන්නේ නැහැ. ඒ විදිහට කෙනෙක් කියනවනේ කියනවා මිත්‍යා දෘෂ්ටිය. ඔය අවබෝධය තියෙනවා නම් එයාට සම්මා දිට්ඨිය තියෙන කෙනෙක්. එහෙමයි ස්වාමී. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. සම්මා දිට්ඨිය ආකාර දෙකක් තියෙනවා කිව්වා. එක සම්මා දිට්ඨියක් සාසවා. සාසවා කියන්නේ කෙලෙස් සහිතයි. එහෙමයි ස්වාමී. ඒ වගේම ආයතී සුඛ විපාක නැවත සැප විපාක ලබා දෙනවා. පින් කරන්න අනුබල ලැබෙනවා කියනවා. ඒ තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ දානේ විපාක පිළිගන්නවා. පුද පූජාන් වල විපාක පිළිගන්නවා. සේවා කටයුතු වල විපාක පිළිගන්නවා. පින්කරු සැප විපාක, පවකලොත් දුක් විපාක දෙනවා කියලා පිළිගන්නවා. මෙලොව පිළිගන්නවා. පරලොව පිළිගන්නවා. ඊළඟට අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්න කියලා පිළිගන්නවා. තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා. ඊළඟට ඕපපාතික සත්‍යයන් මේ උපදිනවා කියලා නිරේ പ്രേත ලෝකේ දෙවියන් අතර පිළිගන්නවා. ඊළඟට යහපත් වැඩපිළිවෙලක් අනුගමනය කරලා යහපත් විදිහට කටයුතු කරලා තමන්ගේ විශිෂ්ට වූ ඥානෙ මෙලොවත් පරලොවත් අවබෝධ කරගෙන මේ ලෝකෙට ධර්මයේ දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණ පහළ වෙනවා කියලා පිළිගන්නවා. ඔන්න ඔය සම්මා දිට්ඨිය ඔය දැක්ම ඔය දේ ජීවිතයත් තුළ තියෙනවා නම් කෙනෙක්ගේ ආන් එයාට කියනවා සම්මා දිට්ඨිය යුක්තයි. හැබැයි ඒ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය. ආර්ය සම්මා දිට්ඨිය නෙමෙයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙමෙයි. ඔය අපි කතා කරපු සම්මා දිට්ඨියේ ස්වභාවය තමයි ආශ්‍රව සහිතයි. ආශ්‍රව ප්‍රහාණයකට හිත යොමු වෙන්නේ නැහැ. ඒ වගේම පින් කරන්න අනුබල ලැබෙනවා හැබැයි. නැවත නැවත ගොඩාක් පින් කරගන්න යාට අනුබල ලැබෙනවා. ගොඩාක් පින් කරගන්නවා යා. ඊළඟට එයාට නැවත නැවත සසරේ සැප විපාක ලැබෙනවා. ඒ සම්මා දිට්ඨිය තියෙන නිසා. ඊළඟට බුදුරජාණන් දේශනා කර අද අපි ඊතුරු කොටස ඉගෙන ගන්නවා. අනිත් සම්මා දිට්ඨිය මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියනවා. ලෝකෝත්තර මාර්ගාංගයක් කියලා කියන්නේ කෙලින්ම නිවනටම යොමු වෙලා. මේ නිවනට පත් වෙන්න ඉන්නේ. ආන් ඒ විදිහට සම්මා දිට්ඨිය යුක්ත වෙන්නේ කොහොමද කියනවා. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා ආර්ය වූ සිත් ඇති. ආර්ය සිත් ඇති කියන්නේ මහත්ය එයා බුදුරජාණන්ගේ ධර්මය අහලා සත්පුරුෂයන් ඇසුරු කරලා සිල්පද සමාදන් වෙලා ඉන්ද්‍රිය සංවර ඇති කරගෙන වරදින් වැළකීලා වැරදි වෙන්නේ නැති වෙන්න හිත ශක්තිමත් කරගෙන එතකොට එයා ශ්‍රද්ධාව ඇති කරගෙන සිල්වත් බව ඇති කරගෙන දහම් දැනුම ඇති කරගෙන ත්‍යාගයේ ප්‍රඥාව පුරුදු කරගෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඒ ගුණධර්ම පුරුදු කරමින් ඉන්න කෙනෙක්. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පුරුදු කරනවා. ආන් ඒ විදිහේ කෙනා ආර්ය සිත් ඇති කෙනෙක් යාට. ඊළඟට අනාශ්‍රව සිත් තියෙනවා. අනාශ්‍රව කියන්නේ දැන් අපි නිබ්බේධික සූත්‍රය ඉගෙන ගත්තනේ ආශ්‍රව වර්ග තියෙනවා. නිරේට ගෙනියන ආශ්‍රව තියෙනවා. තිරිසන් ලෝකෙට ගෙනියන ආශ්‍රව තියෙනවා. පෙරේත ලෝකෙට ගෙනියන ආශ්‍රව තියෙනවා.
ඊට පස්සේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ කියන ආශ්‍රව තියෙනවා කියලා. මේ මාර්ගේ පුරුදු කරලා යම් කෙනෙක් මේ සම්මාදිටිය යුක්ත වුනහම එයාගේ ආශ්‍රව ෂේ වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ යා නිරේ උපදින ආශ්‍රව නැතුව යනවා. තිරිසන් ලෝක උපදින ආශ්‍රව නැතුව යනවා. പ്രേත ලෝක උපදින ආශ්‍රව නැතුව යනවා. එහෙමයි. ඊළඟට එයා තව තවත් ධර්ම මාර්ග පුරුදු කරනකොට එයාට කාම ලෝක උපදින ආශ්‍රව නැතුව යනවා. එහෙමයි. තව තවත් පුරුදු කරනකොට රූප අරූප ලෝකවල උපදින ආශ්‍රවත් නැතුව යනවා. එතකොට මේ විදිහට එයා ධර්ම මාර්ගය පුරුදු කරගෙන තියෙන මට්ටම අනුව ආශ්‍රවයන් ඡේවීමට යොමු වෙලා. ඒකට කියනවා ආර්ය වූ සිත් ඇති කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්ත වූ අනාශ්‍රව සිත් ඇති. ඊළඟට ආර්ය මාර්ගයෙන් යුක්ත වූ එහෙමයි. ආර්ය මාර්ගයේ යුක්ත වූ කියන්නේ ආර්ය අෂ්ටාංගික ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යුක්ත වූ ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන කෙනෙකුගේ ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන කෙනා කියන්නේ සත්පුරුෂ ඇසුර ලබන සද්ධර්ම ශ්‍රවණය කරන යෝනිසෝ මනස්කාරය දෙන ධම්මාන දම්පතිපදාවේ යෙදෙන. ඉතින් සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා ආදී ඒ දේවල් පුරුදු කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද? එහෙමයි ස්වාමී. ඒ ප්‍රඥාව අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් අපි ඉගෙන ගත්තේ නොඒක ආකාරයෙන් මේ දේශනා මාලාව තුළ තව නොඒක ආකාරයෙන් මේ අපි ධර්ම ශ්‍රවණය කරනකොට මේ අනිත්‍යයි වෙනස් වෙලා යනවා මේක රෝගයක් වගේ gaduwak වගේ මේ රූපය කියන්නේ සතර මා ධාතුන් හටගත් දෙයක් වේදනා කියලා කියන්නේ ස්පර්ශයෙන් හටගත් දෙයක් සංඥා සංකාර විඥාන මේවා රෝගයක් පීඩාවක් හුලක් වශයෙන් ආදී වශයෙන් අපි ඉගෙන ගන්නනේ ආන් ඒ දේ ගැන යම් ප්‍රඥාවක් තියෙනවා ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙකු යම් ප්‍රඥාවක් ඇද්ද ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ ඒ පහෙන් ඒ යම් ප්‍රඥා ඉන්ද්‍රියක් එතන ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ යට දුක ගැන අවබෝධයක් තියෙනවා දුක හට ගැනීම ගැන අවබෝධයක් තියෙනවා දුක නැතිවීම ගැන අවබෝධයක් තියෙනවා දුක නැති වෙන මාර්ගය පිළිබඳ අවබෝධයක්. ඒතර ඉන්ද්‍රිය කියලා කියන්නේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ඒක නැති කරන්න බෑ කාටවත්. දැන් අපි හිතමුකෝ අපි දැන් මේ ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන කෙනෙක් ළඟට ඇවිල්ලා ඉවරලා අර මිත්‍යා දෘෂ්ටි කෙනේ බෝම්බේ පුපුරනවා කියලා හිතන්නකො. එහෙමයි. ශරීරේ කෑලි කෑලි කැඩලා මැරෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රියට හානියක් වෙන්නේ නැහැ. එයා ලෝකේ කොතන කොයි ආකාරයෙන් කොයි විදිහේ ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා ආදී මේ දේවල්ට මුහුණ දී හිටියත් එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය නැති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒ වගේ ප්‍රඥා බලය ඒ කියන්නේ ආර්ය සත්‍ය අවබෝධය තුළින් එයාට ඇතිවෙච්ච බලයක් තියෙනවා. බලය කියන්නේ මහත්තයා ඒක මානසික ඇති වෙන බලයක්. ස්වාමීනි ඉන්ද්‍රියට වඩා තීව්‍ර ඉහළට එසවෙන ධර්මයක්ද බලය නැහැ. මේ දෙකම එක විදිහට තියෙනවා. එහෙමයි ස්වාමී. හැබැයි එක වෙලාවක ඉන්ද්‍රියක් හැටියට වැඩ කරනවා. එක වෙලාවක බලයක් හැටියට වැඩ කරනවා. එහෙමයි ස්වාමී. ඒක හරියට උපමාවකින් තියෙනවා. ඔන්න දැන් ගඟක් ගලනවා. එකම ගඟ. එතකොට ප්‍රඥාව තමයි ඒක කියලා හිතන්නකෝ. ගඟ වගේ. හැබැයි මේ ගඟ මැද දූපතක් තියෙනවා. දැන් ගඟ මැද දූපත තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ ගඟ එක වෙලාවකට එක පැත්තකින් එක අත්තක් හැදෙන අනිත් පැත්තෙන් තව එකක් හැදෙනවා. එහෙමයි. ගිහිල් දූපත පහුවෙලා ආපහු එකට වෙනවා. එතන මුලින් බලන කෙනෙකුට එකම ගඟ පේනවා. එහෙමයි. ප්‍රඥාව හැටියට පේනවා. හැබැයි අර දූපත හරියෙන් බලනවා කෙනෙක්. ඒ බලනකොට එයාට පේන්නේ එක ගඟක්ද ගඟවල් දෙකක්ද? දෙකක් විදිහට පේනවා. දෙකක් විදිහට. හැබැයි එකම ගඟ නේද? එහෙමයි ස්වාමී. එතකොට දැන් එයා කිව්ව නෑ මෙතන ගඟවල් දෙකක් තියෙනවා කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? ඒත් බෑ. බෑ. ඒ වෙලාවේ එහෙමයි. එතන ඒ විදිහට තමයි ප්‍රඥාව කියන එක ඉන්ද්‍රියක් හැටියට තියෙනවා. එහෙමයි. ඉන්ද්‍රියක් හැටියට තිබිලා දැන් ප්‍රඥාව තියෙනවා. ඒක ඉන්ද්‍රියක් හැටියටත් තියෙනවා. බලයක් හැටියටත් තියෙනවා. ඒ වෙලාවට ඒක ඉන්ද්‍රියක් හැටියට බලයක් හැටියට වැඩ කරනවා. එතකොට ගඟ බෙදිලා දූපත හරියනකොට ගඟ දෙකක් වගේ තියෙනකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියලා දෙකක් තියෙනවා ප්‍රඥාව. හැබැයි අර ගඟ එක තැන දූපත පහ වුණාට පස්සේ ආපහු එකක් වෙනවද? ඒ වගේ ප්‍රඥාව හැටියට තියෙනවා ඒක. එහෙමයි. එතකොට හරි ලස්සනයි ඒ උපමා. ධර්මයේ සඳහන් වෙන උපමා. එහෙමයි. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙකුගේ ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේ යුක්ත වූ
ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද? ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? ප්‍රඥා බලයක් ඇද්ද? ඒ වගේම ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද? දැන් සම්බොජ්ජංග 7ක් තියෙනවා. බොජ්ජංග ධර්ම 7ක් තියෙනවා. එහෙමයි සර්. බෝධි අංග කියන අර්ථයෙන් තමයි වට බොජ්ජංග කියලා කියන්නේ. එහෙමයි සර්. බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට කියනවා බෝධි කියලා කියනවා. එහෙමයි සර්. බෝධි අංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට නැඹුරු වෙච්ච අංග. එහෙමයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට නැඹුරු වෙච්ච අංග 7ක් ධර්ම මාර්ගේ පුරුදු කරන කෙනා තුළ විශේෂයෙන්ම සෝතාපන්න කෙනා තුළ තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයටම නැඹුරු වෙච්චි සිහිය තියෙනවා. එහෙමයි සර්. ඒකට කියනවා සති සම්බොජ්ජංගය කියලා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයටම යොමු වෙච්චි නුවණින් නිවසීමක් තියෙනවා. ඒකට කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා. එහෙමයි සර්. චතුරාර්ය සත්‍ය අවබෝධයටම නැඹුරු වෙච්චි විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධ නිස්සිත වූ විවේක නිස්සිත කියලා කියන්නේ පංච නීවරණෙන් හිත යට නිදහස් වෙලා. විරාග නිස්සිත කියලා කියන්නේ ඇල්ම දුරු වීමට හිත යොමු වෙලා. නිරෝධ නිස්සිත කියලා කියන්නේ ඇල්ම නිරුද්ධ වීමට හිත යොමු වෙලා. ආන් එහෙම එයා වීරිය පුරුදු කරනවා. ඒකට නම් වීරිය සම්බොජ්ජංගය කියනවා. ඊළඟට එහෙම ඉන්නකොට එයා සිහියෙන් නුවණින් නිමසමින් වීරිය කරමින් ඉන්නකොට එයාට ප්‍රීතියක් ඇති වෙනවා. ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියනවා. ඒ වගේම ඒ ප්‍රීතියත් එක්කම ඒ කයයි හිතයි සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය කියනවා. ඒ විදිහට කයයි හිතයි සැහැල්ලු වුණාම එයාට හිත සමාධිමත් වෙනවා. ඒකට කියනවා සමාධි සම්බොජ්ජංගය කියලා. ඒ සමාධිය අනිත්‍යයි වෙනස් වෙනයි. මොකද ආර්ය සත්‍ය අවබෝධයට යොමු වෙලානේ යා ඉන්නේ. ඒතර සමාධියට ඇරෙන්නේ නැහැ. එයා එකත් විදර්ශනා කර කර බලනකොට උපේක්ෂාවටපත් වෙනවා. එතකොට ඒකට කියන උපේක්ඛා සම්බොජ්ජංග කියලා. ආර්ය මාර්ගය පුරුදු කරන කෙනෙකුට ඔන්න ඒ බොජ්ජංග 7 ඇති වෙනවා. ඒකට සම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඔය බොජ්ජංග 7න් අර ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද? ධම්මවිචේ කියලා කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයට යොමු වෙච්ච විදිහට දහම් කරුණු නුවණින් විමසනවා. කෙලින්ම ගත්තොත් විදර්ශනාව. ආන්ගේ විදර්ශනා ප්‍රඥාවක් ඇද්ද? ඒක සම්මා දිට්ඨි මාර්ග අංගයක් ඇද්ද? පින්වත් මහණෙනි මේක තමයි කියලා කියනවා ආර්ය වූ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේකට කියන්නේ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කියනවා. මෙන්න මේක ඇති වෙන සෝතාපන්න වෙනකොට. මේ සම්මා දිට්ඨිය ඇතිවීමත් එක්කම තමයි කෙනෙක් සෝත ආපන්න වෙන්නේ. දහම් සැරපහරට පැමුණු කෙනෙක් වෙන්නේ. අමා නිවනට සුදුසුකම් ලැබපු කෙනෙක් වෙන්නේ. අමතස්ස ద్వාර ආහච්ච චිත්තති කියලා කියනවා. අමෘතේ ద్వාරයට පැමිණිලා ඉන්න කෙනෙක් කියලා කියනවා. එතකොට මේ ප්‍රඥාව මේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට අපරප්පච්චය සත්තු ශාසන වෙන කෙනෙකුගේ උපකාරයක් ආය ඕන වෙන්නේ නැහැ ධර්ම මාර්ගය පුරුදු කරගන්න. එහෙමයි ස්වාමී. එතට අන්නේ ඒ විදිහේ යම් සම්මා දිට්ඨිය තියෙනද ඒකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ආර්ය සම්මා දිට්ඨිය කියලා. එහෙමයි ස්වාමී. එතකොට බලන්න අපිට කොච්චර අපේ ජීවිතේ ගුණධර්ම දියුණු කරගන්න තියෙනවදනේ. එතකොට අපි ආපහු මුලින් මේ කාරණේ කෙටියෙන් මතක් කරගත්තත් එහෙම සම්මා දිට්ඨිය තමයි මුල් වෙන්නේ. මේ ධර්ම මාර්ගය පුරුදු කරගෙන යනකොට සම්මා සම්මාදිය ඇති කරගන්නත් උපකාර වෙන්නේ අර මුලින් තියෙන අංග 7. එතකොට සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා දිට්ඨිය මුල් වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය යුක්ත කෙනා මිත්‍යා දෘෂ්ටියට අවබෝධ කරනවා. සම්මා දිට්ඨියට අවබෝධ කරගන්නවා. එතකොට මිත්‍යා දෘෂ්ටිය මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. සම්මා දිට්ඨිය ආකාර දෙකකින් තියෙනවා කිව්වා. ඒ තමයි එක සම්මා දිට්ඨියක් ඒක ආශ්‍රව සහිතයි පින් කරන්න අනුවල් ලැබෙනවා. නැවත නැවත සසරේ සැප විපාක ලබා දෙනවා. දැන් මේ ලෝකේ යම් කෙනෙක් සැප විඳිනවද මහත්ය? ඒ කොහොමයි කලින් ජීවිතේ මේ සම්මා දිට්ඨියෙන් යුක්තව රැස් කරගත්ත පිනක් නිසා. මේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවද? ඒක මේ ජීවිතේට අදාළ දෙයක්. මිත්‍යා දෘෂ්ටික යම් සැපයක් විඳිනවද? ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා සැප විඳිනව නෙමෙයි. කලින් ජීවිතේක මේ ලෞකික සම්මා දිට්ඨිය යුක්ත විඳලා
රැස් කරගත්ත පිනක විපාකයක් ඒක. ආයතින් සුඛ විපාක කියලා තියෙනවනේ. නැවත සැප විපාක ලබා දෙනවා කියන්නේ. හැබැයි මේ ජීවිතේ මොකද වෙන්නේ? එයාලට සම්මා දිට්ඨිය ඇති කරගන්න පරිසරය නැහැ. මොකද ඒකට හේතුව සද්ධර්ම ශ්‍රවණය නැහැ. යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ නිසා යාලට සම්මා දිට්ඨියට මිත්‍යා දෘෂ්ටියට අවබෝධ කරගන්න බෑ. ඒක නිසා යාලා මිත්‍යා දෘෂ්ටියම සම්මා දිට්ඨිය කියලා හිතාගෙන ඉන්නවා. ඒතර බුදුරජාණන් දේශනා කරා සම්මා දිට්ඨිය යුක්ත කෙනා මේ සම්මා දිට්ඨිය මේ මිත්‍යා දෘෂ්ටිය කියලා අවබෝධ කරගන්නවා. සම්මා දිට්ඨිය ආකාර දෙකයි. එකක් ආශ්‍රව සහිතයි. පින් කරන්න අනුබල ලැබෙනවා. නැවත සැප විපාක ලැබෙනවා. තමයි දාන විපාක තියෙනවා කියලා ලෞකික සම්මාදිට්ඨිය දසවස්තුක සම්මා. ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මාදිට්ඨිය තමයි ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේ යුක්ත වූ ආර්ය මාර්ගය පුරුදු කරන කෙනෙකු යම් ප්‍රඥාවක් ඇද්ද ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද ප්‍රඥා බලයක් ඇද්ද ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද සම්මා දිට්ඨි මාර්ගාංගයක් කරුණ පහකින් විස්තර කරනවා එතකොට. එහෙමයි සම්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආර්ය සම්මා දිට්ඨිය කොහොමද ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගේ පුරුදු කරන කෙනාගේ තියෙන ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිචේ සම්බොජ්ජංගේ සම්මා දිට්ඨි මාර්ගාංගයක් ඇද්ද මෙන්න මේකට තමයි කියලා කියන්නේ ආර්යෝ ආශ්‍රව රහිතව ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා දිට්ඨිය. සෝතාපන්න කෙනාගේ තියෙන සම්මා දිට්ඨිය. සකදාගාමි කෙනාට අනාගාමි කෙනාට අරහතන් වහන්සේලාට මාර්ගඵලලාභී උත්තමයට ලැබෙන සම්මා දිට්ඨිය තමයි මේ සම්මා දිට්ඨිය. එතකොට ඔහු මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිසත් සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිසත් වෑයම් කරනවා. සම්මා දිට්ඨිය යුක්ත කෙනා. එහෙමයි. ඒ උත්සාහය තමයි සම්මා වායාම කියලා කියන්නේ. දැන් එයා දන්නවනේ සම්මා දිට්ඨිය යුක්ත කෙනා දන්නවා මේ සම්මා දිට්ඨිය මේ මිත්‍යා දෘෂ්ටිය කියලා. එහෙමයි. මිත්‍යා දෘෂ්ටිය අපේ ජීවිතවල තියෙනවා. ඒකනේ නැකත් කේන්දර පලාපල ඔය අපාය දිවි ලෝක ඔක්කොම මෙහි තියෙන්නේ. කියලා ඊට භෞතිකවාදී වෙලා ඉන්නවනේ. එතකොට ආන්ගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න. ඒ වගේම සම්මා දිට්ඨිය දැන් අහන්න ලැබෙනවනේ. කර්ම විපාක මෙලොව පරලොව ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍ය මේ ප්‍රඥා ඉන්ද්‍රිය ආදී මේ දේවල් ආන්ගේ මේ දෙආකාරයෙන්ම සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස වෑයම් කරනවා. ඒ උත්සාහය තමයි සම්මා වායාමය කියලා කියන්නේ. ඒ දැන් ඒ උත්සාහයත් නෑ සම්මා දිට්ඨිය යුක්ත කෙනා ඊට පස්සේ එතනින් නතර වෙන්නේ නැහැ. එයා දැන් මිත්‍යා දෘෂ්ටියට දන්නවා. සම්මා දිට්ඨියට දන්නවා. ඒ දන්න කෙනා මොකද කරන්නේ? මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්නත් දැන් ඔන්න අපි ධර්මය අහා ඉන්නවා. එතකොට කර්මානුරූපව යන ගමනක් එතකොට පින්පව් අනුව යන ගමනක් මෙලොව පරලොවක් තියෙනවා කියලා අපිට අහන්න ලැබෙනවා. හැබැයි අපි කේන්දරේ පිළිගත්ත කෙනෙක්. නැකතට හැමදේම කර ඉන්න කෙනෙක්. ගහපල බල තමයි හැමදේම කරන්නේ. දරුවාගේ කොණ්ඩේ කපන්නේ, කන් විදින්නේ, යකුරු කියවන්නේ, ඔක්කොම වෙලාව බල කර ඉන්නවා. මිත්‍යා දෘෂ්ටියක් ඒක. දැන් සම්මා දිට්ඨිය ඇති වෙන කෙනාට මේ මිත්‍යා දෘෂ්ටි නැති කර ගන්න ඕනේ. එතකොට එයා හිතුවත් එහෙම නෑ නැකතට තමයි මේ ඔක්කොම වෙන්නේ. මේ ළඟදි මහත්වයේ වගේ සිද්ධියක් වුණා අපි දන්න පවුලක මේ දැන් ඔය එයාට තරුණ වයසේ ඉන්නේ ළඟිට මේ මනමාලෙක් හොයලා. ඊට පස්සේ දැන් ඒ මගුල කියන්න ඕන අනිත් අයට. මගුල කියන්න නැකතක් ඕනෙලු. කොහොම හරි එයාගේ අක්කා තින් කියවිලා තියෙන වෙන කෙනෙකුට නංගිගේ වෙඩින් එක මෙහෙම ආවල් දවසේ කියලා කියවිලා නිකන්. අර පවුල හැකතුලා ඊට පස්සේ බයිනවලු. උඹ තමයි මේ පවුල කැඩුනොත් එහෙම වගේ කියන්න ඕනේ කියලා. මොනතරම් අරබුදයකට වැටෙනවද? මිත්‍යා දෘෂ්ටිය නෙති. දැන් සමාජේ දැන් ඒවත් බැසගෙන ඉන්න වෙලා තියෙනවා. දැන් වෙලාව බලලා හැමදේම නැකතට පෝරුවට නගින්න නැකතට පෝරුවෙන් බහින්න නැකතට එක ගාත කියනවා ඔය හැමදේම නැකතට කිය ඉන්නවා. ඒවා දැන් එතකොට ඒවා මිත්‍යා දෘෂ්ටිය කියලා තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමී. දැන් ඒක ප්‍රහාණ දැන් ඒවා දැන් තේරුම් ගත්තට පස්සේ දැන් ඔන්න
පින් පව් ගැනත් විශ්වාසයක් ඇති වෙනවා. මෙලොව පරලොව ගැනත් විශ්වාසයක් ඇති වෙනවා. දැන් ලෞකික සම්මාදිටිය යුක්ත වෙනවා. හැබැයි අර මිත්‍යා දෘෂ්ටි ගොඩක් පරපුරෙන් ආපු ටිකක් හරි තියෙනවා. එහෙමයි ස්වාමී. දැන් එයා මෙතන දෝලණය වෙනවා. ඒක එකවර ප්‍රහාණය කරගන්න මේ එඩිතරකම නැතුව. ඒ එඩිතර නැතිකමට තමයි වීරිය නැහැ කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. ඒක සම්මාදිට්ඨිය යුක්ත කෙනා දැන් මේ මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨිය දකිනවනේ. එහෙමයි. එහෙම දැක්කට පස්සේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්නයි. එහෙමයි. සම්මාදිට්ඨිය උපදව ගන්නයි වෑයම් කරනවා. ඒ වෑයම් කිරීම තුළ එයා උත්සාහ කරනවා සත්පුරුෂ ඇසුර නැවත නැවත ලබන්න. එහෙමයි ස්වාමී. සද්ධර්ම ශ්‍රවණය නිතර නිතර කරන්න. යෝනිසෝමනසිකාරය නැවත නැවත යෙදෙන්න. ධම්මාදම් ප්‍රතිපදාවේ නැවත නැවත යෙදෙන්න. එතකොට මේ වැති වෙන්නේ ජීවිතේ. එහෙමයි ස්වාමී. ආන්හිම වෑයමක් කරනවද? ඒ උත්සාහයට කියන සම්මා වායාම කියලා. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටි අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ සිහිය තමයි එයාගේ සම්මා සතිය වෙන්නේ. එහෙමයි. ඔන්න එතකොට සම්මා දිට්ඨිය ගැන තියෙන්න ඕනේ ශ්‍රාවකයාට. ඊට පස්සේ සම්මා දිට්ඨිය තියෙන කෙනා මොකද කරන්නේ? සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියට අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන එයා දැන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. ඒ වගේම ප්‍රහාණය කරන්න සම්මා දිට්ඨිය උපදවගෙන වෑයම් කරනවා. ඔන්න දැන් මේ වෑයම උත්සාහය කියලා අලුතින් අංගයක් ඇති වෙලා ජීවිතේ. සම්මා දිට්ඨියත් එක්කම තමයි මේ වෑයම ඇති වෙන්නේ. ඒතර කරුණු දෙකක් තියෙනවා. සම්මා දිට්ඨි සම්මා වායාම. එයාට දැන් මේක ප්‍රහාණය කරගන්න ඕනේ. ඒක නිසා සිහියෙන් යුක්තව ඉඳලා මේ කරුණු කාරණා තේරුම් අරගෙන මිත්‍යා දෘෂ්ටිය අත්හරිනවා. සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා. එතකොට සතිය තියෙනවා. ඒකට කියනවා සම්මා සතිය කියලා. බුදුරජාණන් දේශනා කර ඔය ආකාරයට ඔහු තුල ධර්ම තුනක් සම්මා දිට්ඨියට අනුව වේගවත්ව සකස් වෙනවා කියන. එහෙමයි. සම්මා දිට්ඨිය වේගවත් සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ මොනවාද කියන්නේ තමයි සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් කියන මේ තුන. එහෙමයි සම්. ඔන්න ඔය තුන අපේ ජීවිතේ තියෙන්න ඕන. එතකොට තමයි අපිට මෙලොව පරලොව ජය ගන්න පුළුවන්. එහෙමයි. මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒකට සිහිය මේකට කියන සිහිය වීරිය නුවණ. නුවණ කියන්නේ සම්මා දිට්ඨිය. වීරිය කියලා කියන්නේ ප්‍රහාණය කරන්න ගන්න වෑයම. සිහිය කියන්නේ සිහියෙන් යුක්තව මේ සම්මා දිට්ඨිය මේ මිත්‍යා දෘෂ්ටිය කියලා එයා අඳුනගෙන ඉඳීම. ඔන්න ඔය කරුණු තුන. ඕකටම තමයි සතිපට්ඨානෙ පුරුදු කරනකොට කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ වීරිය කෙලෙස් තමයි. එහෙමයි සම්. සතිමා කියන්නේ සිහිය. ආතාපි සම්පජානෝ කියලා කියන්නේ නුවණ සම්මා දිට්ඨිය. මේ තුන නැතුව චුට්ටක්වත් ඉස්සරහට යන්න බෑ. එහෙමයි. ආර්ය මාර්ගයක් තුල ශ්‍රාවකෙකුට චුට්ටක්වත් යන්න බෑ ඉස්සරහට. එහෙමයි. ස්වාමීනි හිත පවතිනකොට අකුසල්හි කෙලෙස් ධර්ම වල හිත ගැටීම මේ හිත යාවෙමින් පවතීම මිත්‍යා දෘෂ්ටියද? මෙහෙම දැන් අපේ ලෞකික සම්මාදිට්ඨිය යුක්ත කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමයි. ඒ ලෞකික සම්මාදිට්ඨිය යට රාගය ඇති වෙන්න පුළුවන්, ද්වේෂය ඇති වෙන්න පුළුවන්. මේ වෛරය, පරිගැනීම, අදහස් ඇති වෙන්න පුළුවන්. හැබැයි සිහියෙන් ඉන්නවනේ. එහෙමයි සම්. සිහියෙන් ඉඳලා යා මොකද අකුසලේ ප්‍රහාණය කරනවා. මේවා හොඳ නෑ, මේවා නරකයි. එයා කර්ම විපාක පිළිගන්න කෙනෙක්. එහෙමයි සම්. මෙලොව පරලොව පිළිගන්නවා එයා. එතකොට එයාට නිරන්තරයෙන්ම සිහියෙන් ඉන්න නිසා තමයි එයාට තේරෙන්නේ මම වෛර කරන්න හොඳ නෑ, පරිගන්න හොඳ නෑ, දුස්සීල වෙන්න හොඳ නෑ, දුස්චරිතය දෙන්න හොඳ නෑ කියලා. එහෙමයි සම්. නැත්තම් බලන්න මහත්තයා දැන් අපේ ජීවිත ගත්තොත් දැන් පව් කරනවා නම් දැන් අපි හිතමු ඔබතුමා කැමති නම් ඔබතුමාට ඕන විදිහට පව් කරන්න බැරිද? පුළුවන් සම්. පුළුවන් නේද? හැබැයි පව් කරන්න අවස්ථාවක් ලැබෙනකොට නෑ මේක හොඳ නැහැ. මේක පවක්. මේක දුක් විපාක ලැබෙනවා. මේකෙන් මාව නිරේට ගෙනියනවා කියලා හිතෙන්නේ ඇයි? සම්මා දිට්ඨිය තියෙන නිසා. ඊට පස්සේ පව කරන්න හිත දැන් පව කරනකොට ආස්වාදයක් තියෙනවනේ. එහෙමයි සම්. හැබැයි ඒකට හිත ඇදිලා ගියතල නෑ මේක හොඳ නෑ කිය වෑයමක් කරන්නේ නැද්ද? වෑයම් කරන්න ඕනේ. ඒ සම්මා වායාම. එහෙමයි සම්. එතකොට සිහියෙන් ඉන්නවා ඊළඟ සැරේකත් මෙහෙම වෙන්න පුළුවන්. එතකොට මම ඉක්මනින්ම මේකෙන් වළකින්න ඕනේ කියන. ඒතර හිත නොමග යනකොට මේක එක දවසින් වෙන දෙයක් නෙමෙයි.
එහෙමයි ස්වාමී. ටික ටික පුරුදු. අපි ඔය අතරතුර පව් සිටිවිලි එන්න පුළුවන්. හැබැයි පව් ආවා කියලා වචනෙන් පව් කරන්නේ නැහැ. කයින්නේ පව් වැඩ වචනෙන් කියන්නේ වචනේ කයින් කරන්නේ නැහැ. හිතින් ඒකට අනුව පෝෂණය කර කර ඉන්නේ. එහෙමයි. මේ අසංවර වෙච්චි මේ කියන්නේ කෙලෙස් එක්ක සංයෝජනත් එක්ක ඉන්න අපිට අපි කිව්වේ අර කිරි ගහේ කිරි තියෙනකොට එහෙමයි ස්වාමී. කඩන ඕන තැනකින් කිරි ගලන ඒක තමයි හැටි. එහෙමයි. ඒ කිරි ගහ ගලවලා වේලලා ඒක කෑලි කපලා නැති කරපු දවසට ආයි කිරි එන්න ගහක් නැහැ. එහෙමයි. වගේ තමයි අපේ හිතේ රාගය තියෙනකන් රාගයට අනුව සිතිවිලි එනවා. ද්වේෂය තියෙනකන් ද්වේෂයට අනුව සිතිවිලි එනවා. එතකොට මේ රාගයේ ද්වේෂය අනුව මෝහයට අනුව වෙන සිතිවිලි දැන් අපි රාගේ තියාගෙන රාගේ එන්න එපා කිව්වොත් හරියද? බෑ ඒක වෙන්නේ නැහැ. රාගේ ප්‍රහාණය කරන්න ඕනේ. ඉතින් අපි ඒකනේ තයෝ ධම්ම සූත්‍රය ඉගෙන ගත්තේ. රාගයේ දේශම ප්‍රහාණය කරන සක්කාදිට නැති කරගන්න බලන්න මේ දේශනා මාසෙ ඔක්කොම අපිට මේ මාර්ගේ පුරුදු කරගන්න ගොඩාක් උපකාර වෙනවා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේ විදිහට මේ කරුණු තුනේ යුක්තයි ආර්ය ශ්‍රාවකයා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. ඔන්න ওই කාරණේ අපේ ජීවිතේ පුරුදු කරගන්නවා. ඊළඟට උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටි තවත් විස්තර කරනවා. මහණෙනි මේ කාරණේදී මුල් වෙනවා කියන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි මූලික අංගයක් කියන්නේ කොහොමද කියනවා. ඒ තමයි මිත්‍යා සංකල්පය මිත්‍යා සංකල්පයක් වශයෙන් අවබෝධ කරනවා සම්මා දිට්ඨිය. සම්මා සංකල්පය සම්මා සංකල්පයක් වශයෙන් අවබෝධ කරනවා. ඒක තමයි යාගේ සම්මා දිට්ඨිය. සංකල්ප කියන්නේ මාත් අපේ හිතේ තියෙන සිතිවිලි. අපි දැන් හිත ඉන්නවනේ. ඒකට කියන සංකල්ප කියලා කියනවා. ඒතර සම්මා දිට්ඨිය මුල් වෙනවා ධර්ම මාර්ගේ පුරුදු කරනකොට කොහොමද මුල් වෙන්නේ? ඒ සංකල්ප තුල සිතන සිතිවිලි තුල තියෙනවා මිත්‍යා සංකල්ප. දැන් මිත්‍යා දෘෂ්ටියක් තිබ්බනේ ඒක දැක්ම. මේ සංකල්ප සිතිවිලි ආකල්ප සම්මා මිත්‍යා සංකල්ප මේ මිත්‍යා සංකල්පයක් හැටියට අවබෝධ කරන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. සම්මා සංකල්පය මේ සම්මා සංකල්පයක් වශයෙන් අවබෝධ කරනවා. ඒක තමයි එයාගේ සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමී. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මිත්‍යා සංකල්ප කියන්නේ මොනවාද කියලා කියනවා. ඒ තමයි කාම අරමුණු පිළිබඳව කල්පනා කර කර ඉන්නවා. දැන් කාම අරමුණු අපි ඉගෙන ගන්නනේ ඉෂ්ඨ කාන්ත මනාපෝ පිය ස්වරූපයෙන් යුක්ත කෙලෙස් ඇවිස්සෙන ආකාරයේ ඇසින් දතිතු රූප කාම අරමුණ. කනින් අහන ශබ්ද කනට ඇහෙන ශබ්ද කාම අරමුණ. ගඳ සුවඳ කාම අරමුණ. රසය කාම අරමුණ. පහස කාම අරමුණ. මෙන්න මේ කාමයේ ආස්වාදයේ අනුවම කල්පනා කර කර ඉන්නවා. කාම අරමුණ පිළිබඳව කල්පනා කර කර ඉන්නවා. ඒකට කියනවා කාම සංකල්ප කියලා කියනවා. ඊළඟට ද්වේෂය ඇති වෙන අයරින් කල්පනා කරමින් ඉන්නවා. දැන් මහත ද්වේෂය ඇති වෙන පොඩි වෙලාවක් යන්නේ. මට අසාධාරණයක් වුණා මට මෙහෙම කරේ ඇයි මෙහෙම කරේ කියලා ඉවරලා දැන් අපි ළඟ මధుරයෙක් ගියොත් ඒකටත් ද්වේෂය ඇති වෙනවා. අපි වාඩි වෙන පුටුවේ වෙන කෙනෙක් වාඩිනොත් ඒකටත් ද්වේෂය ඇති වෙනවා. අපිට වෙලාවට කණ්ඩ කැම දෙක නැත්නම් ඒ ද්වේෂය ඇති වෙනවා. කෑමයකට ලුණු දැන් අපි හිතමුකෝ අම්මා කෑම උයනවා. අම්මා කෑම ටිකක් උයනවා කියන්නේ පුදුම දුකක් විඳගෙන ඒක කරන්නේ. ලුණු ටිකක් වැඩි වෙනවා. ඕකට ද්වේෂය ඇති වෙනවා. ලුණු මදි වෙනවා. ඒකට ද්වේෂය ඇති වෙනවා. මිරිස් වැඩි වෙනවා. ඒකට ද්වේෂය. අපිට තියෙන මේ කන වෙලාව විතර විනාඩි 5කට 10කට. මොකද ආර කැපකිරීම ඔක්කොම අමතක වෙනවා. එයා මුයපු දේ අපි කකා එයාටම බයිනෝ. එහෙමයි සාම. ද්වේෂය ඇති වෙනවා. බත් එකේ ගලක් හැපෙනවා. හිතාමතා කවුරුවත් ගලක් දාන්නේ නැහැ නේ බත් එකට. එහෙමයි සාම. අතපසු වීමකින් හාල් ටික හරියට සුද්ධ කරගන්න බැරි වෙලා මොනවා හරි දෙයක් නිසා ඔන්න එතකොට ඒ වගේ මේ ද්වේෂය ඇති වෙන මහත ලොකු වෙලාවක් යන්නේ නැහැ කෙනෙකුට. එහෙමයි සාම. ද්වේෂය දැන් ඔන්න වාහනේ යනකොට කෙනෙක් සමහරවිට තමන්ගේ වාහනේ ඕවර්ටේක් කරලා වැරදි විදියට ඉස්සරහට දානවා. කේන්ති යනවා එතකොට. ඕන් ගහගෙන බැනලා අත එළියට දාලා සමහර අවස්ථා තියෙනවා එහෙම කරාට පස්සේ මෙයා ඒකට ද්වේෂයෙන් ගිහිල්ලා අරයව ඉස්සර කරලා ඉවරලා. එයා ගමන යන්න දෙන්නේ නැතු බාධා කර කොච්චර මහපාරේ මහත අපි කිලෝමීටර් 100ක් 150ක් ගියොත් එහෙම
ඔය වගේ සිද්ධි කීයක් අපිට දකින්න ලැබෙනවද? එහෙමයි ස්වාමීනි. ද්වේෂයෙන් කෑ ගහන ඒවා. ඊට පස්සේ මගේ බස් එකේ සෙනග හවල් අය ගත්තා. උඹලා මෙහෙමයි කිය. එහෙමයි. ද්වේෂෙත් වෙන. ඊට පස්සේ ඉල්ලීම් ඉල්ලනවා කිය. ව්‍යාපාද සංකල්ප, කාම සංකල්ප වගේම මේ ලෝකේ ව්‍යාපාද සංකල්පත් තියෙනවා. තරහ ඇති වෙන ආකාරයට හිත ඉන්නවා කියන ද්වේෂය ඇති වෙන අයරින් කල්පනා කරමින් ඉන්නවා. ඊළඟට හිංසාකාරී සිතිවිලි කල්පනා කරමින් ඉන්නවා. අනිත් අය නැසෙත්වා වෙනසෙත්වා යහපතක් නොවෙත්වා ඌට නම් හරියන්න එපා. ඔන්න වෙලෙල දාම පටන් ගන්නවා. ඕක කඩා කපල් වෙත්වා. ගොවිතැනක් බතක් කරනවා. ඒකට හිංසා සිතිවිලි හිතනවා. බුදුරජාණන් මේක තමයි කියන මිත්‍යා සංකල්ප. අපේ ජීවිතය ගත්තොත් මත සංකල්ප නැති වෙලාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. වැඩිපුරම තියෙන්නේ මේ වනේ බොහෝ වෙලාවට බලනකොට. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. එහෙමයි ස්වාමීනි. එතකොට තරහ කාම අරමුණු පිළිබඳ කල්පනා කර ඉන්නවා. ද්වේෂය ඇති වෙන අයරින් කල්පනා කරමින් ඉන්නවා. හිංසා කරන විදිහට කල්පනා කරමින් ඉන්න මේක තමයි කියන මිත්‍යා සංකල්ප. එහෙමයි. ඒතර සම්මාදිට්ඨිය යුක්ත කෙනා සම්මාදිට්ඨිය තියෙනවා නම් මේ කාම සංකල්ප, මේ ව්‍යාපාද සංකල්ප, මේ විහිංසා සංකල්ප කියලා එයා අඳුන ගන්නවා. ඒක තමයි යාගේ සම්මාදිට්ඨිය. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් දේශනා කරන මහණෙනි සම්මා සංකල්ප කියන්නේ මොකක්ද කියලා කියනවා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේවා දේශනා කරේ නැත්තම් මහත්ය. එහෙමයි ස්වාමීනි. අපි කොහොමද මේක කාම සංකල්පනාවක් කියලා දන්නේ? මේක ව්‍යාපාද සංකල්පනාවක්, මේක විහිංසා සංකල්පනාවක් කියලා අපි දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට අපි කාමයේම හිත, ද්වේෂයේම හිත අර බොම්බ පුපුරවා ගත්ත අය දිව්‍ය ලෝකේ උපදින දිව්‍යාප්සරාවෝයි කාමයේ ගැන හිතෙන්නේ. අනිත් අය මරන්න ඕන කියලා ද්වේෂ සංකල්ප. ඊට විහිංසා සංකල්ප. ජීවිතේ එවමනේ. දැන් මේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප ගැන මිත්‍යා සංකල්පයෙන් යුක්තව මැරිලා සුගතියක් කරා යන්න පුළුවන් වේද? බෑ ස්වාමීනි. බෑක කරන්න කාටවත්. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මේ මිත්‍යා සංකල්ප වශයෙන් අවබෝධ කරගන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය. මහණෙනි සම්මා සංකල්ප කියන්නේ මොනවද කියනවා? සම්මා සංකල්පත් දෙආකාරයි කියනවා. සම්මා දිට්ඨිය දෙආකාරයකින් තිබුණානේ. ආන් ඒ වගේ ඒ සම්මා සංකල්පත් දෙආකාරයකින් යුක්තයි කියනවා. ඒ කියන්නේ එක කොටසක් තියෙනවා සම්මා සංකල්පවල ඒවා ආශ්‍රව සහිතයි. පින් කරන් අනුබල ලැබෙනවා. මත්තේ සැප විපාක ලබා දෙන සම්මා සංකල්ප තියෙනවා. ඒ වගේම තමයි ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්පත් තියෙනවා. පින්වත් මහණෙනි ආශ්‍රව සහිත වූ පින් කරන්ට අනුබල ලැබෙන මත්තේ සැප විපාක ලබා දෙන සම්මා සංකල්ප කියන්නේ මොනවාද කියනවා? ඒ කියන්නේ කාමයන්ගෙන් නික්මීම පිණිස කරන කල්පනාව. තරහකින් තොරව කරන කල්පනාව. හිංසා රහිත වූ කල්පනාව. මහාන ඒ කියන්නේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. පින්වත් මහන්නේ ආශ්‍රව සහිත වූ පින් කරන්ට අනුබල ලැබෙන මත්තේ සැප විපාක ලබා දෙන සම්මා සංකල්ප කියන්නේ මේවට කියලා කියනවා. දැන් ඒ කියන්නේ මහත්තයා අපි හිතමුකෝ අපිට අපේ වත්තේ මේ ඕන පළතුරු ගහක පළතුරු ටිකක් හැදෙනවා. රස කෑමක්නේ. අනේ හිතුණ මේක අපේ අහවල් අයටත් දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න ඕනේ. කියලා හිතන. එතකොට එතන කාම සංකල්පද තියෙන්නේ? නෑ. එතකොට එතන ද්වේෂ සංකල්ප නෙමෙයි තියෙන්නේ. විහිංසා සංකල්ප නෙමෙයි තියෙන්නේ එතන. ඊට පස්සේ යාට මේ කාමයන්ගේ ආදීන ප්‍රකට වෙනකොට හිතන අනේ මේ කාමය කියන්නේ ලාමක දෙයක්. මේ කාම ඉක්මවා යන්න පුළුවන් කොච්චර දෙයක්ද කියලා සංකල්ප ඇති වෙනවා. දන් දෙන්න, සිල් රකින්න හිත නැමෙන්නේ නිසා. දැන් අපි හිතමුකොන්න අපි එදිනදා කටයුතු කරනකොට ඔන්න ලස්සන දුවක් හරි පුතෙක් නැත්නම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් දකින්න ලැබෙනවා කියන්නේ. එතකොට සාමාන්‍ය හිත ඇවිස්සෙනවානේ. කාම අරමුණක් නේ ඒක. එතකොට අපි හිතමු කාමයේ හිතේ සිටිවිල්ලක් ඇති වුණා කියලා. සම්මා දිට්ඨිය යුක්ත කෙනා දැනගන්නවා මගේ හිතේ ඔන්න දැන් කාම සංකල්පනාවක් ඇති වුණා. මේක සුදුසු දෙයක් නෙමෙයි මට. මම මේ සංකල්ප හිතේ හිටින්නේ හොඳ නැමේ කාම සංකල්පය මට යහපතක් වෙන එකක් නෙමෙයි. අන් අයට යහපතක් වෙන එකකුත් නෙමෙයි.
දෙපැත්තටම යහපතක් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. මේක නිවනින් මාව ඈත් කරනවා. මේක පව්. මේකෙන් මාව දුකට කරාගෙන යන්නේ. අනේ එයා මගේ අම්මා කෙනෙක් වගේ. එයා මගේ සහෝදරියක් වගේ. එයා මගේ දුවෙක් වගේ. එහෙමයි. ස්ත්‍රියක් නම් හිතන මෙයා මගේ තාත්තා වගේ. මෙයා මගේ සහෝදරයෙක් වගේ. මෙයා මගේ පුතෙක් වගේ. මං කොහොමද මෙහෙම කරන්නේ? එහෙමයි. මං මේ හිතන දේ හොඳ නැහැ. ඊට අපි ආදිපතිය සූත්‍රේ කරුණ ඉගෙන ගත්තා. එහෙමයි ස්වාමී. ඒ කරුණ මුල් කරගෙන අපි අර කාම අරමුණක් රූපයක් දැක්කා කියලා ඒ කාම අරමුණ ඔස්සේ කල්පනා කරන්නේ. ඒ කාමයෙන් වෙන් වෙන්න එයා කල්පනා කරනවා. තව කෙනෙක් බයිනවා නින්දා කරන අපහාස කරන දැන් වාට ඔෆිස් වල වැඩ කරනකොට පොදුවේ කට්ටිය වැඩ කරනකොට කොච්චරවත් ගැටීම් ඒව එනවනේ නේ. එහෙමයි ස්වාමී. එතකොට ආර්ය ශ්‍රාවක සම්මා දිට්ඨිය යුක්ත කෙනා නැසෙත්වා වෙනසෙත්වා කියලා හිතන්නේ නැහැ. ඔබ මට මෙහෙම කරා මමත් උඹට දෙන්නම්කො මෙහෙම කියලා. එහෙම හිතන්නේ එයා හිතන්නේ අනේ මේ සත්‍ය කර්මයේ දායාද කරගෙන ඉන්නේ. මම යමක් කරොත් මට ඒකේ විපාක ලැබෙන්නේ. ඒක නිසා අනේ අසුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා කියලා හිතනවා. එහෙමයි ස්වාමී. ආශ්‍රව සහිතයි. ආශ්‍රව නැතුව යන්නේ නැහැ. එහෙමයි. එතකොට හැබැයි නැවත පින් කරන්න අනුබල ලැබෙනවා ඒකෙන්. ඒ තුල නැවත සැප විපාක ලැබෙනවා. ඒකට කියනවා ලෞකික මේ සම්මා සංකල්ප කියලා. ඒක ලෞකිකයි. ලෝකෝත්තර අංගයක් හැටියට නැහැ. එහෙමයි. ඒකෙන් වෙන්නේ පින් රැස් වෙනවා නැවත සැප විපාක ලැබෙනවා. ඒ විදිහට මනිත් අයට හිංසා පීඩා දැන් ඔය පෙළපාල යනවා උද්ඝෝෂණ තියෙනවා. දැන් බලන්න මහත්තයෝ දැන් අයිතිවාසිකම් කියලා හරි. දැන් අර ඇමරිකාවේ මේ දවස්වල පහුගිය දවස්වල වෙච්ච සිද්ධිය ගත්තොත් එහෙම ඇත්තට මේ පොලිසිය කරපු කෙනත් වැරදි දෙයක් කරේ. අර කළු ජාතිය කෙනෙක්ගේ බෙල්ල හිර වෙලා හුස්ම ගන්න බැරුව ඒ සිද්ධිය වුණා. ඒ සිද්ධිය වුණාට පස්සේ අයිතිවාසිකම් වෙනුවෙන් කියලා කඩවල් ගිනි තියනවා වාහන ගිනි තියනවා. ඒවා සම්මා සංකල්පද එතකොට? නැහැ ස්වාමී. ඒකට අනුව කෙනෙක් කල්ම හොඳ වැඩේ උන්ට. සම්මා සංකල්පදේ. දැන් ලංකාවේ බුදු පිළිම වලට ගල් ගැහුවා. බුදු පිළිම කැඩුවා. ඒව සම්මා සංකල්පයෙන් කරන්න පුළුවන්. ව්‍යාපාද සංකල්ප. එහෙමයි ස්වාමී. විහිංසා සංකල්ප. මේ විදිහට අපිත් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නකොට අන් අය නැසෙත්වා වෙනසෙත්වා කියලා ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප ඇති වෙන්න පුළුවන්. කාම සංකල්ප ඇති වෙන නිරන්තරයෙන්ම තියෙන මේවා තමයි ජීවිතේ. ඒවා දැනගන්නේ සම්මා දිට්ඨිය යුක්ත වුණාම. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මහණෙනි ආර්යෝ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්ප කියන්නේ මොකක්ද කියනවා. එහෙමයි ස්වාමී. ඒ තමයි ආර්ය වූ සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේ යුක්ත වූ ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් නුවණින් නැමසීමක් ඇද්ද. එහෙමයි. ඔන්නයාගේ ස්වභාවය තමයි ආර්ය සිත් තියෙනවා අනාශ්‍රව සිත් තියෙනවා ආර්ය මාර්ගයේ යුක්තයි ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරමින් ඉන්න කෙනා නුවණින් විමසනවා මේ රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි මේ කාමයේ අල්ප වූ ආස්වාද තියෙන ගොඩාක් දුක් තියෙන ගොඩාක් පීඩා තියෙනවා මේ කාමයේ කියන්නේ කුස්සෙක් ගිනින මස් වැදල්ලක් වගේ මේ කාමයේ කියන්නේ බලු කුක්කෙක් හපහප ඉන්න මස් කට්ටක් වගේ මේ කාමයේ කියලා කියන්නේ මේ අතට ගත්ත හුලුවත්තක් වගේ මේ කාමයේ කියලා කියන්නේ හීනයක් වගේ මේ කාමයේ කියලා කියන්නේ අනුගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ මේ කාමයේ කියන්නේ ගහක තියෙන ගෙඩි වගේ මේ කාමයේ කියන්නේ මස් කපන කොටේ මස් වැදැල්ලයි වගේ නොයෙක් උපමා බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. ඒකට මේ රූපය අනිත්‍යයි රූපේ සතර මහා ධාතුන් හටගත්ත දෙයක් ඊට පස්සේ වේදනාව ස්පර්ශයෙන් හටගත්ත දෙයක් වේදනා සැප දුක් උපේක්ෂා කියලා තියෙනවා. මේ විදියට ආර්ය සත්‍ය අවබෝධ චෙමු වෙලා යම් නුවණ නිමසීමක් ඇද්ද විතරකයක් ඇද්ද ඒ විදිහට දහම් කරුණුත් එක්ක එකතු වෙච්චි යම් විතරකයක් ඇද්ද නුවණින් විමසීමක් ඇද්ද විතරකයක් ඇද්ද සංකල්පයක් ඇද්ද සිත තිලකුණු අරමුණු කොට නගා ගැනීමක් ඇද්ද කියන්නේ තිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකනේ අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ අනිත්‍යයි වෙනස් වෙලා යනවා දුකයි කියලා කියන්නේ ඒ දේවල් අනිත්‍ය වෙලා යනකොට අපේ හිතේ ඒකේ දුකක් ඇති වෙනවා වෙනස් වෙනකොට අනිත්‍යයි දුකයි
අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. මෙන්න මේ ත්‍රිලක්ෂණය අරමුණු කරගෙන තිලකුණු අරමුණු කොට නගාගෙන සිත ඒ ත්‍රිලක්ෂණය තුළ පිහිටවා ගන්න. අනිත්‍යයි වෙන මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒ වගේම සිත විදර්ශනා අරමුණෙහි පිහිටවීමක් ඇද්ද? මේ ඇස අනිත්‍යයි, ඇස නාම රූපයෙන් හටගත්තා. ඒ නාම රූප කියන්නේ මොනවාද? රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ඇසයි රූපයයි නිසා තමයි ඇසේ විඥානය තියෙන්නේ. ඒ කරුණු තුන එකතු වීම ස්පර්ශය. ඒ ස්පර්ශයයි මේ සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙන්නේ. ඒ ස්පර්ශයයි හඳුනා ගැනීම ඇති වෙන්නේ. ඒ ස්පර්ශය චේතන ඇති වෙන්නේ. ස්පර්ශය අනිත්‍ය වෙනකොට විඳීම් හඳුනා ගැනීම චේතන අනිත්‍ය වෙනවා. මේවා මම නෙමෙයි, මගේ නෙමෙයි. මේ රූපය කියන්නේ පෙන පිටක් වගේ, විඳීම කියන්නේ දිය බුබුලක් වගේ, සංඥාව කියන්නේ මිරිගුවක් වගේ, සංස්කාර කියලා කියන්නේ කිසිල් කොටම් වගේ, විඥාන කියන්නේ මායාකාරයක් වගේ. මේ විදිහට ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද හැටියට එයා විදර්ශනා අරමුණෙහි සිත පිහිටවා ගන්න. සිත විදර්ශනා අරමුණෙහි පිහිටවා ගැනීමක් ඇද්ද? සිත විදර්ශනා අරමුණකට නැන්වීමක් ඇද්ද? කියන්නේ පිහිටවාගෙන ඒක නම්වගෙන ඉන්නවා. ඒ සඳහා කරන විතර්ක ਵਿਚාරයක් ඇද්ද? එහෙමයි ස්වාමී. විතර්ක ਵਿਚාර කියලා කියන්නේ දැන් අපි ඉන්න ගමන් අපිට හිතන්න පුළුවන් මේ අනිත්‍යයි. ඇසට පෙනෙන රූප අනිත්‍යයි, සේ විඥානෙත් හිතන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඊළඟට අපි ආහාර අනුභව කරනකොට හිතන්න පුළුවන් මේ දිවට දැන් රස, දිවේ විඥානේ මේ ආදි වශයෙන් ත්‍රිලක්ෂණයේ අරමුණු කරගෙන හිත නංවා ගැනීමක් ඇද්ද? ඒ සඳහා කරන විතර්කයක්. විදර්ශනා පුරුදු කර ගැනීම පිණිස අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බැලීම පිණිස කරන යම් විතක්ක ਵਿਚාරයක් ඇද්ද? මහණෙනි, මේට කියන්නේ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්පය කියලා. දැන් සෝතාපන්න කෙනාට මේ සංකල්ප හොඳට පිළිලා තියෙනවා. හැබැයි විසාකාවට වගේ සුප්පවාසාවට වගේ සමහර අවස්ථාවල සිහි මුලා වෙන්න පුළුවන්. මුලා වෙලා එයාලටින් අර දැන් ඒ දෙන්නම දරුවන්ට ඇල්ම ඇති වෙලා ආපහු මේව තිබ්බනම් හොඳයි කියලා හිතනන්නේ. ඒවා කාම සංකල්ප. හැබැයි එයාලට සිහිය පිහිටවපු ගම ඉක්මනින් සිහිය පිහිටනවා. දැන් බුදුරජාණන් දේශනා කළා තියෙන කෝසම්බිය සූත්‍රයේ සෝතාපන්න කෙනාගේ ස්වභාවයක් තියෙනවා කියනවා. එයාගේ අතින් යම් වරදක් වෙන්න පුළුවන් කියන සංවර වෙන්න පුළුවන්. එහෙම වරදක් වුණොත් එහෙම එයා එක හංගවගෙන ඉක්මනින් සංවර වෙනවා. එයා කියන්නේ වරද වෙනවා කියනවා හිමිටි ඉක්මනින් සංවර වෙනවා කියනවා. ඒක උපමාවකින් කියනවා ඔන්න උඩු බැලිය අතට නිදා ගන්න චූටි ලදරුවෙක් ඉන්නවා. නැත්නම් දන බඩ ගන්න පොඩි දරුවෙක් ඉන්නවා. මෙයා ගිනි අඟුර රතු පාටට තියනවා දැකලා මෙයා මෙහිම දැන් දන්නේ නැතුව ගිහිල්ලා මෙම අල්ලනවා. අල්ලපු ගමන් මොකද වෙන්නේ? ඇල්ලුවට වැඩි වේගෙන් අත්හැරෙනවනේ. ආන් ඒ වගේ කියන සෝතාපන්න කෙනා. ඉතින් වරදක් වෙන්න පුළුවන්. මේ වරද වුණ ගමන් එයා ඉක්මනින්ම ආපහු සංවර වෙනවා කියලා කියනවා. එතකොට ඒ වෙන්නේ මොකද? මේ සම්මා සංකල්පයෙන් යුක්තයි. හරි ලස්සනයි භාග්‍යවතුන් මෙතන විස්තර කරන විදිය ආර්ය සිත් ඇති ආර්ය මාර්ගයේ යුක්ත වූ ආර්ය මාර්ගය ප්‍රගුණ කරන්නා වූ යම් කෙනෙකුගේ නුවණින් නිමසීමක් යම් විතර්කයක් සංකල්පයක් ත්‍රිලක්ෂණේ අරමුණු කොට නගා සිටීමක් ඇද්ද? සිත විදර්ශනා අරමුණේ පිහිටවා ගැනීමක් ඇද්ද? සිත විදර්ශනා අරමුණේ නැන්වීමක් ඇද්ද? ඒ සඳහා කරන විතක්ක ਵਿਚාරයක් ඇද්ද? මෙන්න මේකට තමයි කියනවා ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්පය කියලා කියන්නේ. බුදුරජාණන් දේශනා කරනවා ආන්ගේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා. එතකොට මිත්‍යා සංකල්ප වශයෙන් අඳුනගෙන ඒක ප්‍රහාණය කිරීම පිණිසත් සම්මා සංකල්පය උපදවා ගැනීම පිණිසත් වෑයම් කරනවා. උත්සාහ කරනවා. ඒ උත්සාහය තමයි යගේ සම්මා වායාමය වෙන්නේ. ඒ සිහියෙන් යුක්ත වේ මිත්‍යා සංකල්පය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා සංකල්ප උපදවාගෙන වාසය කරනවා. ඒ තමයි එයාගේ සම්මා සතිය වෙන්නේ. ඔය ආකාරයට ධර්ම තුනක් සම්මා සංකල්පයට අනුව වේගවත් සකස් වෙනවා. සම්මා සංකල්පය අනුව වේගවත් සකස් වෙන්නේ මොනවාද? සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත් කියන කරුණු තුන කියලා කියනවා. ඔක තමයි ආර්ය සම්මා සංකල්පය කියලා කියන්නේ. ආර්ය මාර්ග පුරුදු කරන කෙනෙක්. ඉතින් ඒක නිසා අපිට ලෞකික වූ සම්මා සංකල්පයක් ඕනේ.
ලෝකෝත්තර සම්මා සංකල්පයත් ඕනේ. ඉතින් පින්වත්නි අපි මේ දේශනාවේ ඉතිරි කොටස ඊළඟ දේශනාවලින් ඉගෙන ගන්නවා. ඉතින් අපි හැමදෙනාටම මේ උතුම් සම්මා දිට්ඨි සම්මා සංකල්පාදී ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුදුසසුනේ උතුම් මාර්ග සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා.